ආදරණීය දරුවනි අපි ගත්තොත් එහෙම මේ නයිට්‍රජන් චක්‍රයේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවල තියෙනවා. පළවෙනි කේස් එක ජීර්ණය. ජීර්ණය. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා මේ ප්‍රෝටීන් කියන කෙනා හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල වලින්. නේද? ඇමයිනෝ අම්ල රාශියක් එකතු වෙලා පෙප්ටයිඩ් බන්ධන හැදිලා ඒකෝ එහෙම නැත්නම් පොලිපෙප්ටයිඩ් වලින් ප්‍රෝටීන් හැදෙනවා කියලා අපි අහලා තියෙනවා. මේ ඔක්කොම නයිට්‍රජන් සංයෝග. එතකොට මේ ප්‍රෝටීන කියන කෙනා ජීර්ණයට ලක් වුණොත් එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රෝටීන් කියන කෙනා සරල වුණොත් හැදෙනවා මෙන්න මේ ඇමෝනියම් අයන සහ හෝ මෙන්න මේ NH3 ඇමෝනියා වායුව හැදෙන්න ඉඩ තියෙනවා. මේක අයනයක් මේක වායුවක් හැදෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම ජීරක ශුද්ධ ජීවීන් මගින් සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රායෝගික ජීවිතයේදී. එතකොට අපි දන්නවා මේ ජෛවීය තිරකරණය. ජෛවීය තිරකරණය කියලා අපි කියන්නේ විශේෂයෙන්ම ශුද්ධ ජීවීන් ආශ්‍රයෙන් සිද්ධ වෙන නයිට්‍රජන් තිරකරණය. නයිට්‍රජන් විශේෂයෙන්ම ප්‍රතික්‍රියා මට්ටමකට එහෙම නැත්නම් නයිට්‍රජන් වල ත්‍රිත්ව බන්ධනයේ බිඳලා වෙනත් සංයෝග හදන්න ගන්නවා නම් අපි කියනවා මේක නයිට්‍රජන් තිරකරණය කියලා. නයිට්‍රජන් ෆික්සේෂන් කියලා අපි කියනවා. එතකොට මේ ජෛවීය තිරකරණයේදී ශුද්ධ ජීවීන් මගින් ශුද්ධ ජීවීන් විශේෂයෙන්ම මූලකැටි ආශ්‍රය ජීවත් වෙන කට්ටිය NO3 ඍණ හෝ NO2 ඍණ අයන හදනවා. මේවා අයන. මේ විශේෂයෙන් මේවා තනියෙන් මෙහෙම ඉන්නේ නැහැ. සමහර වෙලාවට ගොඩක් වෙලාවට මෙන්න මේ විදිහට HNO3 ඒ වගේම HNO2 ඍණ එන්නේ නැහැ. විදිහට ඉන්නවා. කාර්බනික තිරකරණයේදී වෙන්නේ මෙන්න මේ නයිට්‍රජන් හයිඩ්‍රජන් වායුවත් එක්ක අධික උෂ්ණත්ව පීඩන උත්ප්‍රේරක හමුවේ NH3 බවට පත්වෙන එක. වායුගෝලීය තිරකරණයේ සිද්ධ වෙන්නේ දරුවනේ අපි කිව්වා අකුණු ගැසීම. මේ අකුණු ගැසීමේදී අධික උෂ්ණත්වයක් තියෙනවා. ඒ වගේම පීඩනයක් තියෙනවා. අකුණු ගැසීමේදී අධික උෂ්ණත්වයක් ඒ වගේම අධික පීඩනයක් තියෙනවා. මේ උෂ්ණත්වය සහ පීඩනය නිසා N2 NO2 බවට පත්වීම සිද්ධ වෙනවා. එහෙනම් අපි තිරකරණයන් තුනක් ගැන කතා කරා. ජෛවීය තිරකරණය, වායුගෝලීය තිරකරණය සහ කාර්බනික තිරකරණය. ජෛවීය තිරකරණය සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා. කාර්මික තිරකරණය මිනිසා විසින් කෘත්‍රිමව කරන තිරකරණයක්. ඒ වගේම වායුගෝලීය තිරකරණය වායුගෝලයේ විශේෂයෙන්ම අකුණු ගැසීම් වගේ සංසිද්ධි නිසා ස්වභාවික වෙන ක්‍රියාවලියක්. ජෛවීය තිරකරණයේදී මේ N2 NO3 සහ NO3 ඍණ සහ NO2 ඍණ බවටම පත් වෙනවා. කාර්මික තිරකරණයේදී අමෝනියා හැදෙනවා. වායුගෝලීය තිරකරණයේදී NO2 බවට පත්වීම සිද්ධ කරනවා. එහෙනම් අපි දැන් ක්‍රියාවලි දෙකක් කතා කරා. එකක් තමයි ජීර්ණය, අනිත් එක තමයි තිරකරණය. එතකොට අපි දන්නවා මේ නයිට්‍රිහාරීන්. මේ නයිට්‍රිහාරීන් මොකද කරන්නේ? නයිට්‍රජන් අයන තත්වයෙන් මොකද කරන්නේ? අයන තත්වයෙන් නයිට්‍රජන් වායුව බවට යලිත් පත් කරන එක. දැන් අපි ගත්තොත් එහෙම මේ NO3 ඍණ කියන කෙනා මොකද කරන්නේ? NO2 කරලා N2O බවට පත් කරලා වායුගෝලයට නයිට්‍රජන් මුදා හැරෙනවා. වායුගෝලයට නයිට්‍රජන් මුදා හැරෙනවා. මේවා අපි කියන නයිට්‍රහරණය කියන්නේ පස නිසරු කරන කට්ටිය. නිසරු කරන බැක්ටීරියා. අපිට නම් මේ සූඩෝමොනාස්
ඊට පස්සේ මයික්‍රෝකොකස්, පැරාකොකස්, තයෝබැසිලස් ආදී විදිහට මේ පස නිසරු කරන නයිට්‍රි හාරින් ඉන්නවා. සූඩෝමොනාස්, මයික්‍රෝකොකස්, පැරාකොකස්, තයෝබැසිලස්. මෙයාලා කරන්න පුතේ මෙන්න මේ NO3 ඍණායන මේ අයන අපිට පසට ශාකවලට උරා ගන්න පුළුවන් නේ. NO3 ඍණායන ශාකවලට උරා ගන්න පුළුවන්. මේවා උරා ගන්න බැරි වායු ගෝලයේ නයිට්‍රජන් අණු බවට උදාහරණ. නයිට්‍රික් හාරී බැක්ටීරියාවන් කියලා කියන්නේ NH4 ධනායන NO3 NO2 ඍණායන බවට එහෙම නැත්නම් පසට උරාගත හැකි අයන බවට පත් කරනවා. එතකොට අපි දන්නවා නයිට්‍රෝසොමෝනාස්, නයිට්‍රෝකොකස්, NH4 ධනායන NO2 ඍණ බවට පත් කරනවා. NO2 ඍණ බවට පත් කරනවා. නයිට්‍රෝබැක්ටර්. මේවා නයිට්‍රිකාරීන් මෙයාලා පස සරු කරවන බැක්ටීරියා. පස සරු කරවන බැක්ටීරියා. මෙයාලා පස සරු කරවන බැක්ටීරියාවන් විදිහට තමයි අපි හඳුන්වන්නේ. හරි. එතකොට අපි ඊළඟට බලන්න මෙන්න මේ ඔක්සිජන් චක්‍රය. අපි දන්නවා ඔක්සිජන් වල විශාල ප්‍රයෝජන සංඛ්‍යාවක් ජීවී අපිට තියෙනවා. ජීවය පැවැත්වීමට අනිවාර්යයෙන්ම ඔක්සිජන් කියන එක අත්‍යවශ්‍යයි. අපි අපේ වායු ගෝලයේ තියෙන පරිමාණුව ප්‍රතිශතය සැලකුවොත් 20%ක් විතර ඔක්සිජන් තියෙනවා. අපි දන්නවා මැරෙන්න යන කට්ටියට පව ඔක්සිජන් දීලා බේරා ගන්න වෙලාවල් ඕන තරම් තියෙනවා. දරුවනේ මේ අපවට තියෙන වාතය අපවිත්‍ර වෙන්න ගත්තොත් අපිට කෘත්‍රිම ඔක්සිජන් ලබා ගන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඔබ දැකලා තියෙනවා අපේ අසවල් රටවල් වල සමහරක් වෙලාවට මේ නගර වාතය දූෂණය වීම නිසා කුටීර ඉදි කරලා තියෙනවා කෘත්‍රිම ඔක්සිජන් ලබා ගන්න. ඒත් අපි ඒ අතින් වාසනාවන්තයි. හරි. හැබැයි ඔක්සිජන් තියෙන්නේ 120ක් වුණාට ඔක්සිජන් කියන්නේ ඊටම ප්‍රතික්‍රියාශීලී වායුවක්. මේවා ලෝහ සමග ප්‍රතික්‍රියා කරනවා, අලෝහ සමග ප්‍රතික්‍රියා කරනවා, අම්ල එක්ක භස්ම එක්ක මේ විවිධ ආකාරයට ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ මෙයා හැම වෙලාවෙම බලන්නේ මොනවා බවටපත් වෙන්නද? ඔව් කාත් එක්ක හරි බන්ධනය වෙන්න. විශේෂයෙන්ම ඔක්සිජන් වල ආකාර තියෙනවා. එකක් තමයි මෙන්න මේ O2 කියන කෙනා සමහර වෙලාවට කැඩෙනවා පරමාණුක ඔක්සිජන්ලා දෙන්නේ විදියට. ඒ කියන්නේ අපි O2 කියන කෙනා ගත්තොත් පුතේ ඉන්නේ මෙන්න මෙහෙමනේ. මේ බන්ධනේ කැඩෙනවා. කැඩිලා මේ දෙන්නා තනියෙන් ඉන්නවා බන්ධනයක් හදන්න බලා. මෙයාලා තනියෙන් ඉන්නවා මොකක් වෙන්නද? බන්ධනයක් හදන්න බලාගෙන. පැහැදිලිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම තව එකක් තමයි මෙන්න මේ O2 අපි මේකට කියනවා අණුක ඔක්සිජන්. අණුක ඔක්සිජන්. එතකොට මං ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තනිව ඉන්න ඔක්සිජන්ට අපි කියනවා පරමාණුක ඔක්සිජන්. එහෙම නැත්නම්
මුක්ත ඛණ්ඩ ඔක්සිජන් කියනවා. එතකොට තව කෙනෙක් ඉන්නවා අපි බොහොමයක් දන්න. මෙන්න මේ O2 සහ පරමාණුක වූ එකතු වෙලා හැදෙනවා O3. මෙයාට අපි කියනවා ඕසෝන් කියලා. මෙයාට අපි කියනවා මොකක් කියලාද? ඕසෝන් කියලා. හරි. එතකොට අපි කිව්වා ප්‍රතිශතයේ විසිරට අඩු වුණාට ඔක්සිජන් කියන්නේ ඊටම ප්‍රතික්‍රියාශීලී. ඒ නිසා ඔක්සිජන් හැම වෙලාවෙම වැය වෙන්න බලනවා වැඩි. දැන් දහනය ගත්තොත් විකාදනය ගත්තොත් ඔක්සිජන් අවශ්‍ය වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඔක්සිජන් ආශ්‍රිත ප්‍රතික්‍රියා තියෙනවා. ඔක්සිකරණ ප්‍රතික්‍රියා සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියා. ඔබ සාමාන්‍ය පෙළදී ඔක්සිකරණ සහ ඔක්සිහරණය පිළිබඳව ඉගෙන ගන්නට ඇති. හරි. එතකොට පුතේ මේ ඔක්සිජන් අධික ප්‍රතික්‍රියාශීලී නිසා නයිට්‍රජන් එක්ක බැඳලා තියෙනවා. අපි දන්නවා දැන් නයිට්‍රජන් චක්‍රයේ ඉන්න නයිට්‍රජන් එක්ක ඔක්සිජන් බැඳලා ඉන්න ආකාර මොනවද? NO, NO2, N2O මේ විදිහට බැඳලා තියෙනවා. මෙයා කාබන් චක්‍රයත් එක්ක බැඳලා තියෙනවා. C ධන O2, CO2, C ධන O2, CO. හරි. right. එතකොට විශේෂයෙන්ම ජීවීන්ගේ පරිවෘත්තිය කියලා. අපි දන්නා දාඩිය දැමීම, ජීර්ණය, ඒ වගේම විවිධ අපි දන්නවා රුධිර ගමනාගමනය මේ ආදී විදිහට විවිධ ක්‍රියාකාරකම් වලට ඔක්සිජන් දායක. මම ඉස්සලා කියපු විදිහට ඔක්සිජන් කියන්නේ අපි දහන පෝෂකයක් කියලා කියනවා. ඔක්සිජන් නැතුව දහනයක් සිද්ධ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඕනම හයිඩ්‍රෝකාබන් එකක් දහනය වෙද්දී ඔක්සිජන් මේ සඳහා දායක වෙනවා. එතකොට අපි දන්නවා මේ බොහෝමයක් එහෙම නැත්නම් සියලුම වගේ ජෛව අණු ගත්තොත් එහෙම කිහිපයක් හැර මේ ජෛව අණුවත් ඔක්සිජන් බැඳලා තියෙනවා. ඒ වගේම තමයි ජල ගෝලය තුලදීත් ජලයේ ප්‍රධාන සංඝටකයක් තමයි මෙන්න මේ ඔක්සිජන් කියලා කියන්නේ. ජලයේ තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි ඔක්සිජන් කියලා අපි හඳුන්වන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම වායු ගෝලයට ඔක්සිජන් ලබා දීම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ මම ගත්තොත් එහෙම අපි ශාකයක් මේ ශාකයකට හිරු එළිය වැටලා මේ ශාකය ප්‍රභා සංශ්ලේෂණය කරද්දී මෙයා ප්‍රභා සංශ්ලේෂණයේදී O2 පිට කරනවා. මෙයා කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයේදී මෙහෙම වුණාට ශාක ඒ වගේම සතුන් ශ්වසනයේදී ශාක සසුන් ශ්වසනයේදී මෙන්න මේ ශ්වසනයේදී ඔක්සිජන් උරා ගැනීම සිද්ධ වෙනවා. මේ ශාක හා සතුන් දෙන්න ශ්වසනය කරද්දී ඔක්සිජන් උරා ගන්නවා. එහෙනම් දහනය සහ ශ්වසනය කියන්නේ ඔක්සිජන් අවශ්‍ය වෙන ක්‍රියාවලි දෙක. ඔක්සිජන් අවශ්‍ය වෙන ක්‍රියාවලි දෙකක් දහනය සහ ශ්වසනය. ඒකට ශ්වසනය කියන කෙනා ගොඩක් ඔක්සිජන් පරිහරණය කරනවා. ඔබ දන්නවා රාත්‍රී කාලයට ශාකත් ශ්වසනය කරන්නේ මිනිස්සු කොහොමද ශ්වසනය කරන්නේ? එතකොට රාත්‍රී කාලයේදී මොකද වෙන්නේ? ඔක්සිජන් ප්‍රතිශතය මද වශයෙන් පහළ වෙනවා. නේද? ඒක අපිට දැනෙන මට්ටමක් නෙවෙයි දරුවෝ. ඒත් ඒක සෛද්ධාන්තිකව සිද්ධ වෙනවා. හරි. ඔක්සිජන් චක්‍රයේදී ප්‍රධාන වශයෙන් තියෙන තවත් ක්‍රියාවක් තමයි ඔක්සිජන් ඕසෝන් චක්‍රය. අණුක ඔක්සිජන් කෙනෙක් පරමාණුක ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ඕසෝන් හදනවා.
ඕසෝන් O3 කියලා අපි හඳුන්වනවා. මේක තරම්ම ස්ථායී කෙනෙක් නෙමෙයි. අපි දන්නවා අපේ ඉහළ වායු ගෝලයේ එහෙම නැත්නම් ස්තර ගෝලයේ තමයි මේ ඕසෝන් වැඩිපුරම තියෙන්නේ. මේ ඉහළ වායු ගෝලය තුල එහෙම නැත්නම් ස්තර ගෝලය තුල O2 විශේෂයෙන්ම පාරජම්බූල කිරණ වලින් පෘථිවිය ආරක්ෂා කරවීමේ ඔක්සිජන් ඕසෝන් චක්‍රය චක්‍රාකාරව කරනවා. මේකෙදි ඕසෝන් ඔක්සිජන් බවටත් ඔක්සිජන් ඕසෝන් බවටත් අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු වෙවි අර සූර්යයාගෙන් වැටෙන අහිතකර කිරණවල ශක්තිය උරා ගැනීම නිසා අපි පෘථිවියේ ජීවය පැවැත්වෙනවා. ඒ වගේම අපි ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා තියෙනවා. හැබැයි අවාසනාවකට ඇතැම් ස්ථානවල මේ පරිසරයේ වෙච්ච හානි නිසා ඕසෝන් ස්තරයේ විවිධ සිදුරු හැදලා තියෙනවා. මේකට අපි කියනවා ඕසෝන් සිදුර කියලා කියනවා. අපි නිශ්චිත වශයෙන් අසනත් එක ප්‍රදේශයක් ඕසෝන් සිදුර කියලා හඳුන්වා ගන්නට මේක සිදුරක් කියලාත් ඕසෝන් ස්තරය ටිකක් දුර්වල ප්‍රදේශයක්. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ඕසෝන් වියන ආශ්‍රයෙන් සිද්ධ වෙන ඔක්සිජන් චක්‍රය අණු චක්‍රයක් තමයි ඔක්සිජන් ඕසෝන් චක්‍රය කියලා කියන්නේ. ඉතින් මේක අපි කිව්වා ස්තර ගෝලය තුල තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අපි ඉස්සරලා කියපු චක්‍ර දෙක ගොඩක් වෙලාවට වෙන්නේ පරිවර්තී ගෝලය තුල. ඒ කියන්නේ අපේ පොළව අවට තියෙන ගෝලයට අපි කියන පරිවර්තී ගෝලය කියලා. ඉහළ වායු ගෝලයට අපි කියනවා ස්තර ගෝලය කියලා. හරි. දැන් මේ තියෙන්නේ ඔක්සිජන් ඕසෝන් චක්‍රය. ඔබ දන්නවා වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ඕසෝන් බවටත් ඕසෝන් වායු ගෝලයේ ඔක්සිජන් බවටත් බිඳෙනවා. අපි දන්නවා සමහරක් වෙලාවට මෙන්න මේ O2 කියන කෙනා ශක්තියක් ලැබුණොත් පරමාණුක ඔක්සිජන් බවට බිඳෙනවා. එතකොට මේ පරමාණුක ඔක්සිජන් කෙනෙක් සහ මේ O2 එකතු වෙලා හැදෙනවා O3. ඒ වගේම මෙන්න මේ O3 සහ පරමාණුක ඔක්සිජන් කෙනෙක් එකතු වෙලා ආයත් හදනවා මෙන්න මේ O2. O2 ශක්තිය බාහිරින් ශක්තිය උරාගෙන පරමාණුක ඔක්සිජන් බවට පත් වෙනවා. මෙන්න මේ පරමාණුක ඔක්සිජනුයි අණුක ඔක්සිජනුයි එකතු වෙලා මේ කට්ටිය වෙන්න එකතු වෙලා O3 හදනවා. O3 සහ මෙන්න මේ O ඩොට් එක එකතු වෙලා ආය පාරක් ඔක්සිජන් සෑදීම සිද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම හරි ඒ ටික තමයි මෙන්න මෙතන සඳහන්. මම මේක කඩේරි වලින් දක්වන්නම්. මේකත් පුතේ චක්‍රීයව තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට අපි ගත්තොත් වායු ගෝලයෙන් මේ සතුන් ශ්වසනය කරද්දී අපි ඔක්සිජන් ලබා ගන්නවා. ඒ වගේම වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ඇතැම් අවස්ථාවලදී පසට එනවා පාංශු ජලය පාංශු වාතයේ විදිහට. පසට එනවා පාංශු ජලය හා පාංශු වාතයේ විදිහට. මේ පසේ තියෙන පාංශු ජලය එහෙම නැත්නම් මේ ජලය සතුන් විසින් පරිහරණය කරනවා. ඒ වගේම පසේ තියෙන ඛනිජ සතුන් පරිහරණය වීමක් සිද්ධ වෙනවා. එතකොට අනිත් දේ තමයි ශාක කාබෝහයිඩ්‍රේට් ගත්තොත් එහෙම මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රභා සංශ්ලේෂණය විශේෂයෙන්ම
ශාක කාබෝහයිඩ්‍රේට් ප්‍රභා සංශ්ලේෂණයේදී මෙයා මොකද කරන්නේ? උරා ගන්නවා. ප්‍රභා සංශ්ලේෂණයේදී උරා ගන්නවා. මෙන්න මෙයාලා. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ප්‍රභා සංශ්ලේෂණයේදී ශාක උරා ගන්නවා. උරාගෙන මෙයා මොකද කරන්නේ? වායු ගෝලයට ඔක්සිජන් මුදා ගන්නවා. ප්‍රභා සංශ්ලේෂණයේදී ශාක කාබන් ඩයොක්සයිඩ් සහ ජලය උරාගෙන ශාක කාබෝහයිඩ්‍රේට් හදනවා. ඒ වගේම ශාක කාබෝහයිඩ්‍රේට් හදනවා වගේම පරිසරයට මුදා හරිනවා ඔක්සිජන්. මේ ශාක කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගන්නවා කවුද? සතුන්. මේ ශාක කාබෝහයිඩ්‍රේට් සතුන් ආහාරයට ගන්නවා. ඒ වගේම මේ ශාක ශ්වසනයේදී සහ ඒ වගේම ශාක ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිට කරනවා. සතුන් තමන්ගේ ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිට කරනවා. පස තුල මෙන්න මේ පස තුල මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තැම්පත් වෙලා තියෙනවා. පස තුල මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තැම්පත් වෙලා තියෙනවා. අපිට දහන ක්‍රියාවලිය ගත්තොත් දහන ක්‍රියාවලියේදී තවත් ඔක්සිජන් වැය වෙන ක්‍රියාවලිය. අපි ගත්තොත් එහෙම වායු ගෝලයේ ඔක්සිජන් අරගෙන දහනය කියන ක්‍රියාවලියේදී මොකද සිද්ධ වෙන්නේ? දහන ක්‍රියාවලියත් ඔක්සිජන් වැය වෙන ක්‍රියාවලිය. හරි. අපි ගත්තොත් වායු ගෝලයේ ඔක්සිජන් තියෙනවා. මේ වායු ගෝලයේ ඔක්සිජන් ශ්වසනයේදී සතුන් විසින් උරා ගන්නවා. ශ්වසනයේට ඔක්සිජන් කියන එක අත්‍යවශ්‍යයි. ඒ වගේම වායු ගෝලයේ තියෙන ඔක්සිජන් පසේ සහ ජලයේත් තියෙනවා. සතුන් ශ්වසනය කරලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිට කරනවා. ශාක ශ්වසනයේදීත් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිටවීම සිද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අරගෙන ශාක කාබෝහයිඩ්‍රේට් සහ අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් වායු ගෝලයට මුදා හරිනවා. මෙතන වායු ගෝලයේ ඔක්සිජන් ඕසෝන් බවටත් ඕසෝන් ඔක්සිජන් බවටත් චක්‍රාකාරව සිද්ධ වෙවි තියෙනවා. ඊට අමතරව ඔක්සිජන් වැය වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඔක්සිජන් වැය වෙන ක්‍රියාවලිය තමයි අපි ගත්තොත් එහෙම මෙන්න මේ අකාබනික ද්‍රව්‍ය වල ඔක්සිකරණය. අකාබනික ද්‍රව්‍ය ඔක්සිකරණයට ලක් වීමේදී විශේෂයෙන්ම ධන ආයනයක් ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන මුදා හැරීමේදී ඉලෙක්ට්‍රෝන පරිසරයට මුදා හැරීමේදී මොකද සිද්ධ වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පරිසරයට මුදා හැරීමේදී ඔක්සිජන් වැයවීමක් සිද්ධ වෙනවා. එහෙනම් සතුන්ගේ ශ්වසනය ශාක ශ්වසනය කියන දෙකටම ඔක්සිජන් වැයවීම සිද්ධ වෙනවා. එතකොට පරිසරයට ඔක්සිජන් ලැබෙන එකම ක්‍රමය තමයි ශාක ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණයේ ශාක කාබෝහයිඩ්‍රේට් දෙනවා. මේ ශාක කාබෝහයිඩ්‍රේට් සතුන් විසින් ආහාරයට ගන්නවා. පස්සේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ජලය කියන මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ජලය කියන සියල්ල පස සහ ජලය තුල අඩංගු වෙනවා. එතකොට O2 O3 බවටත් O3 O2 බවටත් බිඳ වැටීම සහ අනිත් පැත්තට සිද්ධ වෙන ක්‍රියාවලිය චක්‍රාකාරව පොළොව අවට නෙමෙයි පුතේ ඉහළ ස්තර ගෝලය තුල සිද්ධ වෙනවා. එතකොට මේ වායු ගෝලයේ තියෙන ඔක්සිජන් වැය වෙන තව ක්‍රියාවලියක් තමයි අකාබනික ද්‍රව්‍ය වල ඔක්සිකරණය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටවීමක් තුලදී අපි කියන ඔක්සිකරණයක් කියලා. මේ ඉලෙක්ට්‍රෝන පිටවීමක් ඔක්සිකරණයක් කියලා අපි කියනවා. රයිට්? මේ ක්‍රියාවලියත් එහෙම නැත්නම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමක් කියලා කියන්නත් පුළුවන්.
මෙතනදිත් ඔක්සිජන් වැයවීමක් කරනවා. ඔක්සිකරණය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරවීම. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන පිට කරවීමක් ඔක්සිකරණයක් කියලා අපි හඳුන්වනවා. හරි. මේ චක්‍රය චුට්ටක් අපැහැදිලි. අර කලින් චක්‍ර දෙක වගේ එතරම්ම පිළිවෙලකට තියෙන චක්‍ර දෙයක් නම් නෙවෙයි මේක. අපි දන්නවා right මම ඉස්සලා කියපු විදිහට ඉහළ වායු ගෝලයේ තියෙන ඔක්සිජන් අධික ශක්තිය තියෙන UV කිරණ වලින් පරමාණුක ඔක්සිජන් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පුතේ අපි ළඟ ඔක්සිජන් වායුව තිබ්බොත් ශක්තිය අධික මෙන්න මේ අල්ට්‍රා වයලට් කිරණ මගින් මෙයා පරමාණුක ඔක්සිජන් බවට පත්. එතකොට මෙන්න මේ පරමාණුක ඔක්සිජනුයි ඒ කියන්නේ මෙන්න මෙයයි එකතු වෙලා පරමාණුක ඔක්සිජනුයි ඔක්සිජනුයි එකතු වෙනවා. ඒ කියන්නේ මම මේ කඩේරි වලින් දක්වන්නම් දරුවනේ මෙන්න මේ කොටසකුයි මේ කොටසකුයි එකතු වෙලා ඔන්න මෙන්න මේ අණුක ඔක්සිජන් සහ මෙන්න මේ අණුක ඔක්සිජන් සහ පරමාණුක ඔක්සිජන් එකතු වෙලා හැදෙනවා ඕසෝන් වායුව. ඕසෝන් වායුව right. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ඕසෝන් කියන කෙනා අස්ථායි මේ ඕසෝන් කියන කෙනා අස්ථායි මෙන්න මේ අස්ථායි මෙහා සාමාන්‍ය ස්වභාවයෙන්ම මෙන්න මේ O3 කියන කෙනා අස්ථායි මෙයා මොකද වෙන්නේ මොනවාද O2 සහ පරමාණුක ඔක්සිජන් බවට පත් වෙනවා. හැබැයි මේ සම්පූර්ණ ඕසෝන් ඉවර වෙන්නේ නැහැ. සම්පූර්ණ ඕසෝන් ඉවර වෙන්නේ මේ ඕසෝන්ගේ කොටසක් තමයි මේ වෙන්නේ. කොටසක්. මේ පරමාණුක ඔක්සිජන් කොටසක් තමයි මේ. සම්පූර්ණම නෙමෙයි. right. එතකොට අපි ගත්තොත් එහෙම right මෙතනදී මේ වැඩේ සිද්ධ වෙනවා. හරි. ආයවතාවක් අවශ්‍ය නම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට මේ වැඩේ වගේම තව වැඩක් වෙනවා. මෙන්න මේ O3 වායුවයි මෙන්න මෙයයි එකතු වෙලා ආයෙත් O2 හදනවා. එහෙම නැත්නම් මෙයා එකතු වෙලා ආයෙ පාරක් O2 වායුව සෑදීමත් කරා. මේක චක්‍රයක් විදිහට ඉස්සරහට කතා කරනවා. හරි. එතකොට දැන් මේ ගත්තොත් එහෙම පුතේ මොකද වෙන්නේ? ඔක්සිජන් බිඳෙනවා හැදෙනවා මේ මුලිනුත් තියනවා ආයෙ බිඳෙනවා කැඩෙනවා හැදෙනවා ඕසෝන් හැදෙනවා පරමාණු ඔක්සිජන් හැදෙනවා. මේක චක්‍රාකාර ක්‍රියාවලියක්. හැබැයි මේ හැම වැඩකදී මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය වලදී මෙන්න මේ සූර්යාගෙන් ලැබෙන UV කිරණ උරා ගැනීම තමයි දරුවනේ සිද්ධ වෙන්නේ. සූර්යාගෙන් එන UV කිරණ කෙසේ උරා ගැනීම තමයි මේ ක්‍රියාවලිය තුල සිද්ධ වෙන්නේ. අපි දන්නවා මේ ඔක්සිජන් ඕසෝන් චක්‍රයේ තියෙන විශේෂත්වයක් තමයි බිඳ වැටීමේ වේගය ඒ වගේම නිපදවීමේ වේගය. ඒ කියන්නේ ඔක්සිජන් අපි ගත්තොත් එහෙම
මෙන්න මේ O2 O3 බවටත් O3 O2 බවටත් මේ පත් වෙන වේගයන් සමානයි. එහෙනම් ඔක්සිජන් බිඳ වැටෙන වේගයටම ඔක්සිජන් බිඳ වැටෙනවා වගේම ඔක්සිජන් හැදෙනවා. ඕසෝන් බිඳ වැටෙනවා වගේම ඕසෝන් හැදෙනවා. එහෙනම් එක නියත පරිමාවක් තමයි මෙන්න මේ ස්තර ගෝලය තුල ඕසෝන් ස්තරයේ විදිහට පවතින. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේක අපේ පෘථිවිය නම් මෙන්න අපේ පෘථිවිය නම් මෙන්න මේක ආවට මෙන්න මේක ආවට එක නිශ්චිත ඝනකමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ මේකේ මේ වගේ එක නිශ්චිත ඝනකමක් තමයි තියෙන්නේ. මේක බොහෝ වෙලාවට ස්ථායීව පවතිනවා. හරි. හැබැයි මෙන්න මේ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? මෙයා බවට පත් වෙන හැම ක්‍රියාවලියකදී මොකද වෙන්නේ? ශක්තිය ඕනේ. ඒ ශක්තිය ගන්නේ පෘථිවියට එන UV කිරණ වලින්. හැබැයි මේවා පෘථිවියට එන්න දෙන්නේ නැතුව සූර්යයාගෙන් ලැබෙන මේ UV කිරණ වලින් ශක්තිය අරගෙන මෙයා බවට පත් වෙනවා. මෙයා ශක්තිය අරගෙන මෙයා බවට පත් වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? පෘථිවියේ ඉන්න ජීවීන් වෙන අපි ආරක්ෂා වීම සිද්ධ වෙනවා. හැබැයි මේක එන්න ගත්තොත් පුතේ පිළිකා එන්න පුළුවන්, සමේ කැසිලි එන්න පුළුවන්, අක්ෂිරෝග එන්න පුළුවන්, සොසන රෝග එන්න පුළුවන්, අපි දුෂ්ටාබාධය වෙන්න පුළුවන්. මේ ආදී විදිහට එකී නොකී විවිධ රෝගාබාධයන්ට අපි ගොදුරු වීමේ ඉඩ කඩක් තියෙනවා. හරි. අපි බලමු මේ ස්වභාවික චක්‍ර කෙරෙහි තාක්ෂණීය දියුණුව මගින් වෙන බලපෑම. දරුවනේ අපි දන්නවා ස්වභාවික චක්‍රයක් කිව්වොත් මේක ස්වභාවික තුල්‍යතාවයක් තිබෙනවා. දැන් ඔක්සිජන් චක්‍රය ගත්තොත් කවදාවත් ලේසියකට දැන් වසර මිලියන ගාණක් ගිහිල්ලත් ඔක්සිජන් ප්‍රතිශතයේ වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. අඩුවීමක් සිද්ධ වෙලත් නැහැ. ඒ සිද්ධ වුණත් සිද්ධ වෙන අංශු මාත්‍ර විදියට. දැන් ජල චක්‍රය ගත්තොත් එහෙම ජලය වැඩි වෙනවා අඩු වෙනවා කිව්වට ඒක මහා විශාල ප්‍රමාණයකින් දැනෙන ප්‍රමාණයකින් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට නයිට්‍රජන් චක්‍රය ගත්තත් එහෙමයි. නයිට්‍රජන් කියන එක පරිසරයේ වායු ගෝලයේ තියෙන ප්‍රතිශතය බොහෝ සෙයින් නියතයි. හැබැයි මිනිසාගේ අසීමිත ක්‍රියාකාරකම් නිසා මොකද වෙන්න පුළුවන්? මේ චක්‍රවල තියෙන ස්වභාවිකත්වය බිඳෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් සමහරක් වෙලාවට අසාමාන්‍ය විදිහට ගස් කපන්න ගත්තොත් මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නවතින්න පුළුවන්. ඒ වගේම හරිතාගාර වගේ දේවල් ඉදි කරොත් හරිතාගාර වායුන් එහෙම පරිසරයට මුදාහැරීම වෙන්න පුළුවන්. ඒ වගේම අධික වාහන ප්‍රමාණයක් ඒ වගේම කිසිම පාලනයකින් තොරව කර්මාන්ත ශාලා ඉදි වෙන්න ගත්තොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් වගේ වායුන්ගේ ප්‍රතිශත වෙනස් වෙන්න ගන්න පුළුවන් නේද? ඒ වගේම තමයි අපි සමහරක් වෙලාවට දන්නවා ඔය ශීතකාරක වායු ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් CFC කියලා කියනවා. මේ CFC වගේ දේවල් මේ වායු ගෝලයට මුදා හැරියොත් දරුවනේ මේවා ඔක්සිජන් චක්‍රයට දැඩි වශයෙන් බලපානවා. ඒ වගේම තමයි අපි දන්නවා සමහරක් වෙලාවට මේ වාහනවල අර්ධ ඉන්ධන දහනය ඒ වගේම පරිසරයේ තියෙන විශේෂ ඔය අංශුන් නිසා ඇතිවන ඉදිරියට කතා කරනවා. අපි දන්නවා ප්‍රකාශ රසායන දුමිකාව වගේ හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය පෙරොක්සි සංයෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අපි බලමු මේ එක් චක්‍රය අරගෙන මේ චක්‍ර කෙරෙහි ඇතිවන බලපෑම් මොනවද කියලා. අපි දන්න අපේ වායු ගෝලයේ නයිට්‍රජන් හයිඩ්‍රජන් වායුව සාමාන්‍ය තුල්‍ය තත්වයක තියෙනවා. හැබැයි අපි දන්නවා හේබ ක්‍රමය කියන ක්‍රමය යටතේදී මොකද කරන්නේ?
වායුගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුව කට්ටිය ප්‍රතික්‍රියා කරවලා ඇමෝනියා නිෂ්පාදනය කරනවා. අපි දන්නවා වායුගෝලයේ නයිට්‍රජන් වායුව ඒ වගේම හයිඩ්‍රජන් වායුව ප්‍රතික්‍රියා කරවලා NH3 වායුව සෑදීම කරනවා. නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා NH3 සෑදීම සිද්ධ කරනවා. දැන් මේ වැඩේ කරන්නේ කෘත්‍රිමව. හැබැයි අපි දන්නවා වායුගෝලයේ ඇත්තටම ඇමෝනියා තිබිලා තියෙන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක්. එතකොට අපි ගත්තොත් එහෙම මේ කාර්මිකව ඇමෝනියා නිෂ්පාදනය වෙන්න යද්දී මොකද වෙන්නේ? වායුගෝලයේ නයිට්‍රජන් ඉතාම විශාල වශයෙන් ඉවත් වෙලා යනවා. හයිඩ්‍රජනුත් විශාල වශයෙන් ඉවත් වෙලා යනවා. එතකොට හයිඩ්‍රජන් එහෙම පරිසරයේ තියෙන ඉතාම සුළු ප්‍රතිශතයක්. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ ස්වභාවික චක්‍රයට බලපෑම් එල්ල වෙනවා. නේද? බලපෑම් එල්ලවීම පටන් ගන්නවා. හරි. එතකොට මේ ඇමෝනියා වගේ වායුන් වල පරිසරයේ තියෙන ප්‍රමාණය මොකද වෙන්න පටන් ගන්නේ? මේවා හානි වෙන්න පුළුවන් නේද? ඒ වගේ මේ වගේ පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී පරිසරයට මුදා හැරෙන්න පුළුවන්. මේ ක්‍රම නිසා මොකද වෙන්නේ? කොහෙවත් තිබ්බ වායුවක් අර මූලික වායුන් අතර තිබෙන්නේ නැති වායුන් මොකද වෙන්න පුළුවන්? වායුගෝලයේ ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන්. අපි දන්නවා දැන් නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කරන්න ලොකු ප්‍රමාණයක් ඕනේ. හැබැයි ඉතා සුළු වශයෙන් තියෙන වායුවක ප්‍රතිශතය වෙනස් කරන්න අල්ප වශයෙන් පරිසරයට එකතු වුණත් ඇති. මෙහෙම හිතන්නකෝ. දැන් අපිට ඔන්න නයිට්‍රජන් 70%ක් තියෙනවා කියලා. තවත් අපි X නම් වායුවක් ගමු 0.0001යි තියෙන්නේ. අපි හිතමුකෝ මේ දෙන්නගෙම කිලෝග්‍රෑම් 10000 එකතු වුණා කියලා. මෙයාගේ ප්‍රතිශතය දැනෙන්න ඉහළ යනවානේ. හැබැයි මෙයාගේ ප්‍රතිශතයට දැනෙනවද මේක? නිකමටවත් දැනෙන්නේ නැහැනේ. කුඩා කෙනා පොඩ්ඩකින් වෙනස් වුණත් ප්‍රතිශතයක් මේක දැනෙනවා නේ. රයිට්. එතකොට අපි කිව්වා මේ ඇමෝනියා නිෂ්පාදනය නයිට්‍රජන් චක්‍රයේ සමතුලිතතාවයට හානි වෙන. අනිත් පැත්තට බැලුවම දැන් මේක තව විදිහට හිතන්න පුළුවන්. දැන් අපි හේබ ක්‍රමයෙන් ඇමෝනියා හදලා මේ වගේ පොහොර හැදුවේ නැත්නම් ලෝකයේ වැඩි වෙන ජනතාවට එහෙම නැත්නම් ලෝකයේ මේ වැඩි වේගන යන ජනගහනයට හාමතේ මැරෙන්න සිද්ධ වෙන්නේ. නේද? ඒතර ඒක වළක්වා ගන්න අපි මොකද කරන්නේ? එතන ප්‍රශ්නයක් තියෙනවා. හරි. අපි ගත්තොත් එහෙම අපි දන්නවා දැන් ඔය හේබ ක්‍රමයට නයිට්‍රජන් ගන්න පුතේ මේ සාමාන්‍ය වාතය ශීත කරනවා. ශීත කරලා මේ වාතය ද්‍රව බවට පත් කරනවා. ද්‍රව බවට පත් කරලා මේක භාගික ආසවනයට. ඔබ දන්නවා මේ භාගික ආසවනය කියන එක අහලා තියෙනවා. මේ භාගික ආසවනයට ලක් කරලා තමයි මේ නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ආදී විදිහට වායුන් වෙන් කිරීම සිද්ධ කරන්නේ. රයිට්? එතකොට මෙහෙම ගන්න නයිට්‍රජන් අපි කියනවා මේ ද්‍රව්‍ය නයිට්‍රජන් බවට පත් කරන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියට වැඩිය ඊටම වැඩි, වේගයෙන් වැඩි. හරි. දැන් ස්වභාවික නම් මේ නයිට්‍රජන් කියන කෙනා ද්‍රව වෙන ක්‍රියාවලියයි අපි මෙහෙම කරලා ගන්න ක්‍රියාවලිය ගත්තාම නිකන් අහසයි පොළොවයි වගේ. මේ ක්‍රමයේ ඊටම ශීඝ්‍රයෙන් මොකද වෙන්නේ? ඔව්. නයිට්‍රජන් ද්‍රව බවට පත් වෙලා වෙන් කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට අපිට නයිට්‍රජන් චක්‍රයේ අසමතුලිතතාවයක් මෙතනින්ම හොන්නගෙන. අපි ගත්තොත් එහෙම පුතේ ඔක්සිජන් ඕසෝන් චක්‍රය කියලා කිව්වොත් ඔක්සිජන් ඕසෝන් චක්‍රය කියලා කියන්නේ ඔක්සිජන් චක්‍රයේ අණු චක්‍රය. ඔක්සිජන් චක්‍රය කියන කෙනා ඊටාම සංකීර්ණ කෙනෙක්. අපි දන්නවා මේ අපේ ශීතකාරක වායුන් තියෙනවා.
ඔය වාහන එයා කන්ඩිෂන් වල ඒ වගේම ශීතකරණ වල ඉස්සර තිබ්බා වායුවක් CFC කියලා. ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්. මේ CFC කියන වායුව මෙන්න මෙහෙම එකක් පුතේ. ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්. හැබැයි මේකේ සමහර ලාවට ක්ලෝරිනුයි කාබන් වටේ ක්ලෝරිනුයි ෆ්ලෝරිනුයි ඉන්න ඕනේ. ඕනනම් මට මෙතන ෆ්ලෝරින් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ක්ලෝරින් 3 දෙනයි ෆ්ලෝරිනුයි ඉන්න පුළුවන්. මේ ඔක්කොම CFC. මේ CFC ගේ විශේෂත්වය තමයි මෙයා පරිසරික වශයෙන් අතිශය හානිකරයි. උදාහරණයක් විදිහට හිතන්නකො මෙයාට මොනවා හරි කිරණයක් වැදිලා මෙතන මේ බන්ධනේ ගැලවුණා කියලා. ගැලවුණාම හැදෙනවා මෙන්න මේ ක්ලෝරින් මුක්ත කණ්ඩකය. ඒ වගේම CFCl මුක්ත කණ්ඩක කියමුකෝ අපි. මෙයත් බන්ධනයක් හදන්න බලාගෙන ඉන්නේ මෙයත් බන්ධන. හැබැයි මෙයා මොකද කරන්නේ? විටින් විට මෙන්න මේ ඔක්සිජන්ට පහර දීදී ඕසෝන්ට පහර දීදී මේ ඕසෝන් ඔක්සිජන් බවට පත් කරනවා විතරක් නෙමෙයි ක්‍රියාව අවසානයේ මෙන්න මේ මුක්ත කණ්ඩ ක්ලෝරින් ආයතුරු වෙනවා. ආයත් මොකද කරන්නේ? ඕසෝන් ඔක්සිජන් කරනවා. ඕසෝන් ඔක්සිජන් කරගෙන මේ ඕසෝන් චක්‍රය පහළ හෙලනවා. ඒ කියන්නේ ඕසෝන් චක්‍රයේ සමතුලිතතාවය බිඳනවා විතරක් නෙමෙයි ඊටාම වේගවත් ඕසෝන් වියනට හානි කර ඕසෝන් වායු ඔක්සිජන් බවට පත් කර ඕසෝන් වියන තුනී කරන්න පටන් ගන්නවා. දැන් මේ CFC වෙනුවට විශේෂයෙන්ම ඊට පස්සේ ආවා HCFC, ඒ වගේ HFC වගේ ඒවා. දැන් අපි පාවිච්චි කරන R600 වගේ ශීතකාරක වායු, දැන් R600 වගේ වායුන් අතර පරිසරයට හානි කර තත්ත්වය ඊටාම අල්පයි. හැබැයි මුලින්ම තිබ්බ CFC වලට පස්සේ ආවා HCFC කියලා. ඒවා සාමාන්‍ය වශයෙන් හානි කරයි. HFC කියලා එකව ඒකත් මද වශයෙන් හානි කරයි. හැබැයි දැන් විතර තියෙන මෙන්න මේ ශීතකාරක වායුන් පරිසරයට හානි කරයි. හැබැයි මේ CFC එකම තියෙන කාලෙ පුතේ මේක ඔක්සිජන් ඕසෝන් චක්‍රයට දැඩිව බලපෑමක් ඇති කරා විතරක් නෙවෙයි ඕසෝන් චක්‍රයට මේවා තව ටික කාලයක් පාවිච්චි කරා නම් මේ වගේ හදන උපකරණ තිබ්බනම් එහෙම මොකද වෙන්නේ? ඕසෝන් චක්‍රය සිදුරු වෙලා දැන් වෙද්දී අපිට පිළිකාකාරක වෙලා හැදිලා මේ යන්නත් ඉඩ තිබුණා. හරි. ඒ නිසා මෙන්න මේ කෘත්‍රිම වායුන් එහෙම නිපදවද්දී අපි ඊටාම පරිස්සම් වෙන්න ඕනේ. හේතුව තමයි ස්වභාව ධර්මයට පිටින් ගියා කියන්නේ අපිට විවිධ ප්‍රශ්න වලට මුහුණ දාන්න වෙනවා. right. එතකොට අපි දන්නවා ඉස්සරත් කතා කරා මේ ස්වභාවික චක්‍රවල ගතික තුල්‍යතාව. ගතික තුල්‍යතාවය කියලා කියන්නේ නිපද වීම, බිඳ වැටීම ආදී ක්‍රියාවලි ස්වභාවිකව සමතුලිතව සිද්ධ වෙනවා නම් මොකද වෙන්නේ? right. ඒක අර පරිසරයේ කාලාන්තරයක් එක තිබිලා මේ පරිසරයේ තියෙන ජීවීන් ඒ වගේම සතාසිව්පාව මේ සියලු දෙනා මේවට ඇඩොප්ට් වෙලා එහෙම නැත්නම් අනුවර්තනය වෙලා ඉන්නේ. හැබැයි මිනිසා විසින් මේවා කෘත්‍රිමව වෙනස් කරන්න ගියොත් පුතේ දැඩි බලපෑමක් එල්ල වෙනවා අපේ ජීවන රටාවල සහ පරිසරයට. හරි. පුතේ මේ තාක්ෂණයේ දියුණුව අපි ගත්තොත් එහෙම ගතික සමතුලිතතාව එහෙම නැත්නම් විතන්වීමට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා. අපි දන්නවා දැන් ඉස්සර කාලේ මිනිස්සු ගස් කොළක යට හෙවණට හැදිලා හිටියා. ඒ වගේම පිදුරු, ඒ වගේම පොල්ලතු වගේ ශාක වලින් හදපු වහලවල් තමයි පාවිච්චි වුනේ. එතකොට එයා කන්ඩිෂන් අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට පොහොර වශයෙන් ගත්තේ ස්වභාවික පොහොර. නේද? ගොම පොහොර, ඒ වගේම සත්ව මල මුත්‍රා වගේ දේවල් තමයි කරේ. එතකොට මේ දේවල් එක්ක මේවා ඊටාම පහසුවෙන් වියෝජනය වෙන තත්වයක් තිබුණේ. හැබැයි තාක්ෂණයේ දියුණුවත් සමගම මිනිසා තමන්ගේ වැඩ පහසු කරගන්න විදිහ බැලුවා. ඒ වගේම වැඩි පළදාවක් වෙන දේවල් බැලුවා. ඉතින් ඒ දේවල් එක්ක මොකද උනේ? සමහර වෙලාවට පස සරු කරන්න ඉඳු පාංශු සුද්ධ ජීවි විනාශ වුණා. ඒ වගේම සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය නැ හිටියා. ඒ වගේම ඊට අමතරව හිටපු ගැඩවිල්ල වගේ පාංශු ජීවීන් මේ යන්න ගත්තා.
ඉතින් මේ නවීන තාක්ෂණයේ දියුණුවත් සමග තමයි මෙන්න මේ ස්වභාවික චක්‍රවල බලපෑම් වෙන්න ගත්තේ. අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම ෆොසිල ඉන්ධන කියන කෙනා පොළොව යට වසර මිලියන් ගාණක් තිබ්බා. ඉතින් මේවා කැණීම් කරන්න යනවත් එක්කම ශිලා ගෝලයට හානි වුණා. ඒ වගේ මේවා පිරිපහදු කරාට පස්සේ මේවා දහනය වෙද්දී වායු ගෝලයට හානි වෙන්න පටන් ගත්තා. එතකොට අර ශිලා ගෝලයේ තිබ්බ කාබන් ප්‍රමාණය අතිශය විශාල වශයෙන් වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් වායු විදිහට වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් වායු විදිහට මුදා හැරෙන්න ගත්තා. ඉතින් මේ වායු ගෝලයේ වර වසර මිලියන ගාණක් තිබ්බ සමතුලිතතාව බිඳිලා මොකද වෙන්නේ? ශිලා ගෝලයෙන් කාබනික ද්‍රව්‍ය අඩු වෙනවා. මේවා වායු ගෝලයට එකතු වෙනවා. ශිලා ගෝලයෙන් අඩු වෙනවා, වායු ගෝලයට අඩු වෙනවා. ඒ වගේම තමයි පොළොව යට තිබ්බ ස්වභාවික වායුන්. ඒතර මේ ස්වභාවික වායුන් පිටට අරගෙන දහනය කරනවා. එතකොට මේ දහනයක් කියන්නේ හැම වෙලාවෙම හයිඩ්‍රෝ දැන් මේ ෆොසිල ඉන්ධනයක් කියන අනිවාර්යෙන් පුතේ මොකද්ද? හයිඩ්‍රෝකාබනයක්. ඉතින් මේ හයිඩ්‍රෝකාබනයක් ඔක්සිජන් එක දහනය වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම කාබන් ඩයොක්සයිඩ් වායු සහ ජලය නිපදවීම සිද්ධ වෙනවා. එතකොට මේක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ කාබන් ඩයොක්සයිඩ් කියන ඉතාම අල්ප වශයෙන් තිබෙන කෙනෙක් වායු ගෝලයේ මම ඉස්සරලා කියපු විදිහට සුළු ප්‍රතිශතයකින් කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණත් මෙයාගේ දැනට පවතින ප්‍රතිශතය අඩු නිසා සමස්ත ප්‍රතිශතය ඉතාම විශාල ලෙස මෙන්න මේ සුළුතර වායුන් වල ඉහළ යනවා. ඉතින් මේකේ අනිත් ප්‍රතිඵලය තමයි ගෝලීය උණුසුම වගේ දේවලුත් අපිට ඇතිවීම වළක්වන්න ඉඩ කඩක් නැහැ. right. අපි දන්නවා ස්වභාවිකව කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන්න තියෙන ප්‍රධානම ක්‍රමය තමයි ප්‍රභා සංශ්ලේෂණය. හැබැයි වායු ගෝලයට කාර්මීකරණයත් එක්ක එහෙම නැත්නම් මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අර ස්වභාවික චක්‍ර මගින් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන්න තිබ්බ ආකාරය කියන්නේ දැන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන ක්‍රමය මොකද්ද පුතේ අපි කතා කරා? ඔව් ප්‍රභා සංශ්ලේෂණය නේද? ප්‍රභා සංශ්ලේෂණය. හැබැයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන එක වැඩි කරන්න අපි මොකද කරන්න ඕනේ? අපි ගස් ගත්තොත් එහෙම මේක CO2 උරාගෙන O2 පිට කරන්න ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණයේ තමයි CO2 උරාගෙන ඔක්සිජන් පිට කිරීම සිදු කරන්නේ. හරි. හැබැයි මේ ක්‍රියාවලිය ප්‍රමාණවත් නෑ ලෝකේ වැඩි වෙන කාර්මික කරණයත් එක්ක පිට වෙන කර්මාන්ත ශාලාවලින් වාහන වලින් පිට වෙන මේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන්න. ඉතින් එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? ඔව් වැඩි වශයෙන් ශාක වගා කරන්න ඕනේ. හැබැයි දැන් සිද්ධ වෙන්නේ ශාක වගා කරනවට වැඩිය අර ස්වභාවිකව කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන්න තිබ්බ ක්‍රමවේදයක් නැවතිලා. හරි. මොකද වෙලා තියෙන්නේ? එන්න මේ ශාක ප්‍රමාණයත් අඩු වෙලා යනවා. මොකද හේතුව තමයි ජනගහන වර්ධනයත් එක්ක මිනිසට ඉන්න නිවාස හදාගන්න පරිසරය එලිපෙහෙලි කිරීම සිද්ධ වෙනවා. අපි දන්නවා මේ කාර්මිකව අමෝනියා නිෂ්පාදනය වෙද්දී නිෂ්ක්‍රීයව තියෙන වායු ගෝලයේ නයිට්‍රජන් ද්‍රාවිත ඒ වගේ වඩාත් ප්‍රතික්‍රියාශීලී නයිට්‍රජන් සංයෝග බවට පත් කරනවා කියලා මේක කතා කරා. එතකොට මේ නයිට්‍රජන් විශේෂයෙන්ම මේ ජල ද්‍රාවිත සංයෝග බවට හරවන ක්‍රියාවලින් ලැබෙන ප්‍රමාණය ස්වභාවික වෙනාට වැඩිය ඉතාම අධික විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒකද අපිට යූරියා වගේ නිෂ්පාදනය වුණොත් දැන් පසට නයිට්‍රජන් ලැබෙන ප්‍රමාණයට වැඩිය යූරියා වගේ පොහොරක් දැම්මොත් ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය වැඩි. ඒ වගේම අපි දැන් දන්නවා දියර නයිට්‍රජන් ඉසීම සිද්ධ කරනවා. ඒතර මේ දියර නයිට්‍රජන් ඉසීම මගින් සිද්ධ වෙන ක්‍රියාවලිය සාමාන්‍ය ස්වභාවිකව ජෛවීය තිරකරණය හෝ වායුගෝලීය තිරකරණයෙන් පසට ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණයට වැඩිය ඉතාම වැඩි ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒ නිසා අපි දන්නවා පාංශු ජලයේ මොකද වෙන්න පුළුවන්? නයිට්‍රජන් ඉතාම ඉහළ මට්ටමකට යනවා. විශේෂයෙන් ජල ද්‍රාවිත. නැත්නම් ජලයේ දිය වෙන නයිට්‍රජන් ඉහළ යනවා. ඉතින් මේ අධික නයිට්‍රජන් ප්‍රමාණය මොකද වෙන්නේ? ඔව් භූගත ජලයේ විදිහට
පොළවේ තැන්පත් වෙනවා. ඒ වගේ මේ නයිට්‍රජන් ජල ද්‍රාවිත නයිට්‍රජන් සහිත ජලය මොකද වෙන්න පුළුවන්? ගංගා ජලාශය වලට එහෙම යනවා. ඉතින් අපි දන්නා මේ ජල ද්‍රාවිත නයිට්‍රජන් කියන්නේ විශේෂයෙන්ම ආම්ලික බව වැඩි නේ. ආම්ලික බව වැඩි. එතකොට මොකද වෙන්න පුළුවන්? දැන් ওই ස්වභාවික ජලාශවල ආම්ලික බව වැඩි වෙන්න පුළුවන්. ආම්ලික බව වැඩි වෙලා මොකද වෙන්න පුළුවන්? ඔය සුපෝෂණ තත්ත්වයන්ට එහෙම ඉඩ වැඩනවා. ඒ වගේම තමයි දැන් ඔය නයිට්‍රජන් පස්සේ වැඩි වුණා කියන්නේ ජල ද්‍රාවිත නයිට්‍රජන් මේවා මොකද කරන්නේ? ආම්ලික වැස්සත් එක්ක පස්සේ ආම්ලික තත්ත්වය වැඩි කරගෙන ජලයේ මේ තියෙන බැරලෝහ පෝෂක වගේ දේවල් අයත් හොදාගෙන යන්නත් බලනවා අනිත් පැත්තට. හරි? දැන් පසර පෝෂණය දෙනවා වගේම මේවා ජලයේදී වෙලා අධික ලෙස ප්‍රමාණය වැඩි වුණොත් එහෙනම් මේවා මොකද කරන්නේ? පසේ තියෙන අනිත් පෝෂක ටික දිය කරගෙන බැරලෝහ වගේ දේවල් දිය කරගෙන මේවා ජලාශ වලට එකතු වීමත් සිද්ධ වෙන්න ඉඩ කඩ නැතුවාද නොවේ. හරි. ඉතින් මේවාගේ අවසාන ප්‍රතිඵලය තමයි විවිධ ගෝල තුල ප්‍රතික්‍රියාශීලී නයිට්‍රජන් සංයෝග අධික වීම. අපි දන්නවා සුළුතර වායුන් විදිහට තියෙන මෙන්න මේ NO2, N2O, NO වගේ වායුන් තියෙනවා. මේවා විශේෂයෙන්ම අපි දන්නවා ප්‍රකාශ රසායන දූමිකාව. ඉදිරියට ඉගෙන ගන්නවා දූමිකාව සඳහා දායක වෙනවා. හරි. ඒ වගේම මෙන්න මේ NO2 ඍණායන විශේෂයෙන්ම අම්ල වැසි වලට බලපානවා. අමයාලත් අම්ල වැසි වලට බලපානවා. ඒ නිසා මේ සංයෝග වායුගෝලය තුල තියෙන්න ඕන ප්‍රතිශතයක් තියෙනවා. ඒ ප්‍රතිශතය ඉක්මවලා යනවා කියන්නේ පරිසරයට ඉතාම හානිකර තත්ත්වයක් තමයි සිද්ධ වෙන්නේ. හරි. අපි CFC ගැන කතා කරා. මේ CFC මොකද කරන්නේ? මෙන්න මේ ඉහළ වායුගෝලය. ඒ කියන්නේ මෙන්න මේ ඕසෝන් චක්‍රය ආසන්නේ මොකද වෙන්න පුළුවන්? ඔව් බලපෑම වැඩි කරලා ඔක්සිජන් පරමාණු එහෙම නැත්නම් අණුක ඔක්සිජන් කියන දෙන්නා බවට වැඩි කරලා මෙන්න මේ ලේයර් එක මොකද කරන්නේ? මේ ලේයර් එක කුඩා බවට කුඩා කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙන්න මේ ස්වභාවිකව ඔක්සිජන් ඕසෝන් බවට පත් වුණොත් ඕසෝන් ඔක්සිජන් බවට පත් වුණොත් තමයි පුතේ මොකද වෙන්නේ? මේ UV කිරණ උරා ගැනීම සිද්ධ වෙන්නේ. ඇයි ඒ? ඔක්සිජන් ඕසෝන් වෙන්න ඕසෝන් ඔක්සිජන් වෙන්න තමයි UV කිරණ අවශ්‍ය වෙන්නේ. හැබැයි ඒක උනාට ප්‍රශ්නයක් නෑ. ඇයි? ඔක්සිජන් නැසලා ඕසෝන් හදනවා, ඕසෝන් නැසලා ආයෙත් ඔක්සිජන් හදනවා. ප්‍රශ්නයක් නෑනේ. අන්තිමේදී මොකද වෙන්නේ? මේ ප්‍රමාණය නියතව තියෙනවා. හැබැයි දැන් මොකද වෙන්නේ? CFC වගේ කෙනෙක් ගියොත් ඕසෝන් බිඳිනවා ඔක්සිජන් බවට. ඕසෝන් බිඳිනවා ඔක්සිජන් බවට. බිඳලා මොකද කරන්නේ? මෙන්න මේ ඔක්සිජන් ඕසෝන් ඔක්සිජන් බවට පත් වෙවි තියෙන ස්වභාවික ක්‍රියාවලිය ඇනහිට් වෙනවා. ඒ නිසා මේ CFC ඒ වගේ මේ CFC වගේ දේවල් ඊටාම හානිකර විදිහට මෙන්න මේ ඔක්සිජන් ඕසෝන් චක්‍රයට බලපෑම ඇති කරන්න පටන් ගත්තා. ඉතින් මේ බලපෑම තවදුරටත් වැඩි වුණොත් එහෙම මෙන්න මේ පෘථිවියට සූර්යයාගෙන්ලා මෙන්න මේ UV කිරණ තියෙනවානේ. මෙන්න මේ UV කිරණ වලට එන්න පුළුවන්. දැන් ඔබ දැක්කොත් මෙන්න මේ තියෙන ඉහළ ස්තර ගෝලය නේ. විශේෂයෙන්ම පෘථිවියේ ඉඳලා කිලෝමීටර් 10ත් 50ත් අතර තමයි මේ ඕසෝන් ස්තරය තියෙන තියෙන්නේ මේ දා පෘථිවිය කියලා ගත්තොත් මෙන්න මේ කොටස තමයි මේ තියෙන පෘථිවිය සහිත කොටස. එතකොට මෙන්න මේ කොටස තමයි ඒ කියන්නේ මේ තියෙන මෙතනලා මෙතන කිලෝමීටර් 10යි. මෙතනලා මෙතන කිලෝමීටර් 50යි. එතකොට මෙන්න මේ පෘථිවියේ ඉඳලා 10ත් 50ත් වගේ අතර ප්‍රමාණයක තමයි මෙන්න මේ ඕසෝන් ස්තරය කියන එක පවතින්නේ. ඒ නිසා මේ ප්‍රදේශයට විශේෂයෙන්ම මේ CFC වගේ දෙයක් ගියොත් එහෙම
CFC වලින් මුකණ්ඩනය වෙන ක්ලෝරින් වගේ කෙනෙක් ගියොත් මේක ලේයර් එක තුනී වෙන්න පුළුවන්. දැන්ටත් මේකේ යම් යම් තැන්වල ඝනත්වය අඩු කලාප තියෙනවා. මේක ඇත්තට වායු වලින් හැදිච්ච තුනී ස්තරයක් කියලා තමයි අපිට හැඳින්වීමට හැකියාව තියෙන්නේ. එහෙනම් දරුවනේ අපි මේ ස්වභාවික චක්‍ර ගැන කතා කරා. විශේෂයෙන්ම අපි කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, ජල චක්‍රය, ඔක්සිජන් ඕසෝන් චක්‍රය ආදී චක්‍රවල සමතුලිතතාවය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මෙතනදී ඔබ දැනගන්න ඕනේ විශේෂයෙන්ම යම් යම් සංයෝගයක් ගත්තොත් එහෙම දැන් ඔක්සිජන් ගත්තොත් වායු ගෝලය කොහොමද තියෙන්නේ? ශිලා ගෝලය කොහොමද තියෙන්නේ? ජල ගෝලය කොහොමද තියෙන්නේ? නයිට්‍රජන් ගත්තොත් වායු ගෝලය කොහොමද තියෙන්නේ? ශිලා ගෝලය කොහොමද තියෙන්නේ? ජල ගෝලය කොහොමද තියෙන්නේ? ජෛව ගෝලය කොහොමද තියෙන්නේ? කියන දේවල් දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මේ චක්‍රයක යම්කිසි දෙයක් වැඩි වෙන්නේ කොහොමද? ඒ වගේම මේ චක්‍රයක යම්කිසි දෙයක් අඩු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් වෙන්න ඕනේ. ඒ වගේම මේ ස්වභාවික චක්‍රයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියන එකත් අපි දැනගන්න ඕනේ. ඒ බලපෑම නිසා වෙන මිනිසුන්ට බලපෑම, පාරිසරික බලපෑම මොනවද කියන එක අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් දරුවනේ අපි පරිසර රසායනයේ පළවෙනි කොටස ස්වභාවික චක්‍ර හා සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබා ගත්තා. අපි ඊළඟ ඒකකයේ වෙත යොමු වෙමු. ආයුබෝවන්.